අද අපි සාකච්ඡා කරන්නේ සීමිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී තවත් වැදගත් වන ගිණුම් කරන ප්‍රමිතියක්. ඒ තමයි SLF RS 16. එකෙන් අපි අදහස් කරන්නේ කල්බදු සඳහා ගිණුම් තැබීම. අපි කල්බදු කියන වචනෙට වඩා ඔබට හුරු වචනේ තමයි ලීස් කියන වචනේ. එතකොට අපි කල්බදු සම්බන්ධයෙන් ගිණුම් තැබීම සඳහා මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත SLF RS 16න් දීලා තියෙන නිර්දේශයන් මොනවද? ඒ සම්බන්ධයෙන් අපි ගිණුම් තියෙන ආකාරයත් මේ ප්‍රමිතියෙන් විස්තර කරනවා. අපි පළමු අවධානය යොමු කරමු කල්බද්දක් කියන්නේ මොකක්ද කියන කාරණේ පැහැදිලි කරගන්න. ඔබ දන්නවා අපි යම් කිසි ව්‍යාපාරයකට වටිනාකමින් වැඩි දේපලක් පාවිච්චි කිරීම සඳහා භාවිත අයිතිය සඳහා ලබා ගැනීම පිණිස යම් දෙපාර්ශ්වයක් අතර ඇති කරගන්නා ගිවිසුමක් තමයි මේ කල්බදු ගිවිසුම කියලා කියන්නේ. ඒතර ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක SLF RS 16න් කියනවා මේකට නිර්වචනයක්. බලන්න අපි ඒක ගැන අවධානය යොමු කරමු. එකඟ වූ කාල පරිච්ඡේදයක් තුළ යම් ගෙවීමක් හෝ ගෙවීම් මාලාවක් මත වත්කමක භාවිත අයිතිය කල්බදු ගැනුම්කරු වෙත ලබා දීම මත කල්බදු දීමනාකරු හෙවත් විකුණුම්කරු සමග ඇති කරගෙන ඇති ගිවිසුමකි. එතකොට මේ නිර්වචනයෙන් අපි පැහැදිලි වෙන ආකාරයට මේ කල්බද්දක් සම්බන්ධව ඇතිවන දෙපාර්ශ්වය තමයි එම කල්බදු දීපල ගැනුම්කරු. අපි කියනවා කල්බදු ගැනුම්කරු සහ කල්බදු දීමනාකරු හෙවත් විකුණුම්කරු. මේ දෙපාර්ශ්වය අතර තමයි මේ කල්බදු ගිවිසුම ඇති වෙන්නේ. එතකොට මේ කල්බදු ගිවිසුම ප්‍රකාරව කල්බදු ගැනුම්කරු විසින් ඒ નિયમિત ගිවිසුමට තියෙන වගන්තියට අනුකූලව මේ කල්බදු ගිවිසුමේ ක්‍රියාත්මක කරන්න බැඳිලි හිටිනවා. එතකොට අපි මේ සම්බන්ධයෙන් කල්බදු ගිණුම් තැබීමේදී අපිට හැකියාව තියෙනවා කල්බදු ගැනුම්කරුගේ පොත්වලත් කල්බදු විකුණුම්කරුගේ පොත්වලත් ගිණුම් තියන්න. හැබැයි අපිට උසස් පෙළේදී අපි සාකච්ඡා කරන්නේ මේ දීපල ගැනුම්කරුගේ පොත්වල පමණයි. ඒ කියන්නේ අපි වත්කම භාවිත අයිතිය සඳහා ලබා ගන්නා පාර්ශ්වයේ පමණයි අපි ගිණුම් තැබීම කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඒ නිසා බලන්න කල්බදු සම්බන්ධ ගිණුම් තැබීම අපේ chart එක ගිහම අවධානය යොමු කරොත් කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තැබීම. කල්බදු විකුණුම්කරුගේ පොත්වල ගිණුම් තැබීම. ඒතර ඒක අපි සඳහන් කරලම තියෙනවා පොත උසස් පෙළට අදාළ වෙන්නේ නැති බව. අපි අවධානය යොමු කරමු කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තියෙන පියවර මොකක්ද කියන එක. ඒතර අපි කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තියෙනකොට ප්‍රධාන ගිණුම් කියවර තමයි මේ අපි කල්බද්දට ගන්නා වූ දීපල. අපි ඒකට නම් කරනවා භාවිතයට ඇති වත්කම්. අපි කල්බදු ගැනුම්කරුගේ පාර්ශවයෙන් ගන්න සටහන් කරනකොට අපි කල්බදු ගිවිසුමක් ගහලා අපේ ප්‍රයෝජනීය සඳහා ලබා ගන්නා වත්කමට අපි කියන්නේ භාවිතයට ඇති වත්කම් කියන වචනේ. ඒකට භාවිතයට ඇති වත්කම ප්‍රථම වතාවට අපි ඒකේ වටිනාකම මනින්න ඕනේ පිරිවැයට කියන එක මේ ප්‍රමිතියෙන් අවධාරණය කරනවා. ඒකට SLF RS 16 කියන්නේ යම් පාර්ශවයකින් අපි දීපල පිළියෙත උපකරණ වලට අයත් වත්කමක් භාවිත අයිතියට ගත්තොත් අපි අනිවාර්යයෙන්ම ඒක පිරිවැයට පළවෙනි වතාවට මනින්න සිද්ධ වෙන නැත්නම් මැනීම තමයි නිර්දේශ කරන්නේ. ඊළඟට බලමු අපි මේකට ඩිප් සටහන් සම්බන්ධ වන ආකාරය කල්බදු ගැනුම්කරුගේ පොත්වල. දැන් අපි පළමු අවධානය යොමු කරන්න ඕනේ මේ කල්බදු වගකීමේ අගය. ඒ කියන්නේ අපි යම් දීපලක් ගත්තහම ඒ දීපල ගන්න පාර්ශවයේ අපි කියනවා කල්බදු දීමනාකරු. එහෙම නැත්නම් කල්බදු ණය හිමියා කියලා අපි ඒ වත්කම අපිට භාවිත අයිතියට දීපු පාර්ශවයට අපි නම් තියනවා. එතකොට අපි යාට මේ මුදල ගෙවන්න බැඳිලා හිටිනවා. එතකොට අපි ගැනුම්කරුගේ පොත්වලින් සටහන් කරනකොට අපි කල්බදු වගකීමේ වටිනාකම කියලා කියන්නේ අපි වත්කම සඳහා ගෙවිය යුතු මුදල. ඒකේ ඩිප් සටහන තමයි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැර කියන අපි පළමු ඩිප් සටහන තියෙනවා. එතකොට බලන්න අපි කල්බද්දේ මූලික ගෙවීම. අපි යම්කිසි වත්කමක් ගන්නකොට අපි සම්පූර්ණයෙන්ම වත්කම අපිට භාවිත අයිතියට කල්බදු ගිවිසුමට ප්‍රකාරව අපිට සම්පූර්ණ වටිනාකම
ගෙවන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි යම්කිසි මුදලක් මුලින්ම ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න වෙන මුදලට අපි කියන්නේ මූලික ගෙවීම. ඒ මූලික ගෙවීම අපි ඉස්සෙල්ලා වාර්තා කරනවා භාවිත අයිති ඇති වත්කම් ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කියන දික් සටහන. ඊළඟට සාමාන්‍යයෙන් මෙවැනි වත්කමක් අපි කල්බදු ගිවිසුමක් යටතේ ගන්නකොට අපිට යම්කිසි ඒ වත්කම වෙනුවෙන් ඍජු වියදම් දරන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ වත්කම සම්බන්ධයෙන් අවශ්‍ය ගිවිසුම් ගහ ගන්න අපිට අවශ්‍ය වෙන ඍජු වියදම් තියෙනවා. මුද්දර ගාස්තු, ප්‍රාග්ධන බදු ඒ වගේ දේවල් අපිට ගෙවන්න වුණොත් අපි ඒකත් කරන්නේ මොකද්ද? භාවිත අයිති ඇති වත්කම් ගිණුමට කි වටිනාකම හර කරලා මුදල් හෝ ගෙවිය යුතු කල්බදු ගිණුම බැර කරනවා. එතකොට අපි මුදලින් එවලෙම ගෙවුවා නම් අපිට පුළුවන් ඒක වත්කම් ගිණුමට හර කරලා මුදල් ගිණුම බැර කරන්න. පසුව ගෙවන්න තියෙනවා නම් අපි ඒක කල්බදු ගිණුමට ගෙවිය යුතු කල්බදු ගිණුමට බැර කරනවා. ඊළඟට අපි බලමු ඊළඟ ඩිප් සටහන. ඒක අපිට බොහෝ වෙලාවට කල්බදු ගිවිසුම අවසානයේ තමයි මේක අපිට සිද්ධ කරන්න වෙන්නේ. බලන්න වත්කම ගලවා ඉවත් කිරීමට අස්තමේන්තු කළ පිරිවැයේ වර්තමාන අගය. මෙතන අපිට තියෙන වචනයක් වර්තමාන අගය. අපි ඒක ඉදිරියට පැහැදිලි කරමු. දැනට බලන්න අපි අවධානය යොමු කරමු. එතකොට අපි වත්කම අපි ආපහු බාර දෙන්න සිද්ධ වුණොත් කල්බදු ගිවිසුමට අනුව කල්බදු දීමනාකරුට එහෙම නැත්නම් කල්බදු විකුණුම්කරුට මේ වත්කම ආපහු බාර දෙන්න සිද්ධ වුණොත් අපි මොකද කරන්නේ? ඒකේ ගෙවන්න වෙන මුදලත් අපේ අනිවාර්යයෙන්ම ගලවා ඉවත් කිරීමට දරන්න වෙන කියලා බලාපොරොත්තු වෙන මුදල වත්කම් ගිණුම හර කරලා ගෙවිය යුතු වියදම් සඳහා ප්‍රතිපාදන ගිණුම කියලා ගිණුමකට බැර කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕන අපි කල්බද්දට දීපලක් ගත්තොත් අපි සාමාන්‍ය දීපලේ වටිනාකමට වඩා වැඩි මුදලක් කල්බදු හිමියාට ගෙවන්න වෙනවා. ඒක තමයි කල්බදු පොලිය කියලා අපි අදහස් කරන්නේ. ඒතර කල්බදු පොලිය කියන එක කල්බදු ගැනුම්කරුගේ පැත්තෙන් ගත්තොත් ඒක වියදමක්. එහෙමනම් අපි කල්බදු පොලිය ගිණුම හර කරලා ගෙවිය යුතු කල්බදු ණය හිමි ගිණුම කියන ගිණුමකට බැර කරනවා. ඊළඟට අපි කල්බදු ගිවිසුම් ප්‍රකාරව අපි අනිවාර්යයෙන්ම කල්බදු ගැනුම්කරු මුලින් ඇති කරගන්නා එකඟතාවයට අනුව වාර්ෂික වාරිකයක් හෝ ඒක එකඟ වූ පරිදි මාසික වාරික වශයෙන් ගෙවන්න පොරොන්දුව පිට තමයි අපි මේ භාවිත අයිතියට ඇති වත්කම් මිලදී ගන්නෙ. එතකොට අපිට සිද්ධ වෙනවා નિયમિત වාරිකයේ ගෙවන්න. ඒ ගෙවනකොට අපි ගෙවිය යුතු කල්බදු ණය හිමි ගිණුම හර අපේ වගකීම අඩු වෙනවා. අපේ ව්‍යාපාරයේ මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුම බැර වෙනවා. එතකොට අපි විශේෂයෙන් කල්බදු ගැනුම්කරුගේ පොත්වල සටහන් කරනකොට අදාළ වෙන මූලික දික් සටහන් ටික තමයි අපි මුලින් පැහැදිලි කරගත්තේ. මම නැවතත් කියන්නම් ඔබට කල්බද්දට ගත්ත භාවිතයට ගත්ත වත්කම වෙනුවෙන් ගෙවන්න තියෙන මුදල. ඒ කියන්නේ අපි කල්බදු විකුණුම්කරුට ඒ වත්කම වෙනුවෙන් ගිවිසුමට අනුව ගෙවන්න තියෙන මුදල අපි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කරලා කල්බදු ණය හිමි කියන වගකීම් ගිණුමට බැර කරනවා. මේ වගකීමේ අගය තීරණය වෙන්නේ අපි ඒ කල්බදු වත්කමේ සාධාරණ අගයෙන් අපි යම් මුදලක් ගෙවලා තියෙනවා නම් අපි උදාහරණයක් වශයෙන් මූලික ගෙවීමක් කරලා තියෙනවා නම් ඒ වගේම ඒකත් අපිට අඩු වෙනවා ඒ වත්කමේ සාධාරණ අගයෙන්. ඉතුරු ගාන තමයි කල්බදු වගකීමේ අගය වශයෙන් අපිට ගෙවන්න තියෙන මුදල තමයි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කරලා කල්බදු ණය හිමි ගිණුම බැර කරන්නේ. දැන් ඔය කියන දික් සටහන් ටික අපි සැලකිල්ලට අරගෙන අපි බලමු එහෙමනම් කල්බදු ගිවිසුම සම්බන්ධව තවදුරටත් අපිට දැනුවත් වෙන්න ඕනේ කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න. බලන්න අපි භාවිත අයිතියට වත්කම් සේවීම. දැන් කල්බද්දට ගත්ත දීපල අපි දීපල පිරියත උපකරණ වලට අයත් වෙනවා. ඒවා අපිට ෂය කරන්න. ඒකට ෂය කිරීම සඳහා මඟ පෙන්වන්නේ අපිට සේවීම සම්බන්ධව නිර්දේශයන් දීලා තියෙන LKS 16 දීපල පිරියත උපකරණ ප්‍රමිතිය. එතකොට මේ වගේ භාවිතයට ගත්ත වත්කමක ෂය කරනකොට අපි ෂය තීරණය කරන්නේ. ඔබ දන්නවා ෂය තීරණය කරනකොට අපිට ෂය ගණනය කරන්න සරල මාර්ග ක්‍රම වගේ ෂය ගණනය කිරීමේ ක්‍රම නිර්දේශ කරලා තියෙනවා. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16න් කියනවා
දේපල පිළියෙත උපකරණ ප්‍රමිතියේ නිර්දේශයට අනුව අපි භාවිතයට අයිතියට ගත්ත වත්කනුත් ෂෙයා කරන්න පුළුවන්. ඒතර මේ භාවිතයට ගත්ත අයිතියේ ගන්න වත්කම් අපි ෂෙයා කරනකොට අපි සැලකිල්ලට ගත යුතු කාරණයක් තියෙනවා විශේෂයෙන්. ඒ මොකද්ද? මේ වගේ කල්බදු කිවිසුමක් යටතේ අපි භාවිතයට යම් වත්කමක් ගත්තොත් ඒ කල්බදු කිවිසුම අවසානයේදී වත්කම ආපහු අපේ ගැනුම් කවුට ලැබෙනවද? එහෙම නැත්නම් කල්බදු දීමනා කවුට ආපහු බාර දී යුතුද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. අපි දන්නවා 99% විතර කල්බදු කිවිසුම් වලින් ඇති කර ගන්නකොට අවසානයේ ගෙවලා ඉවරුණාට පස්සේ දේපල කල්බදු ගැනුම් කරුට හිමි වෙනවා. යම් අවස්ථාවකදී එහෙම හිමි වුණේ නැත්නම් ඒ වගේ වත්කමක් ෂෙයා කරන්නේ කොහොමද කියන කාරණේ අපිට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16න් LKS 16 කියන ප්‍රමිතිය පදනම් කරගෙන ෂෙයා කරනකොට අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් බලන්න ඉස්සල්ලාම වත්කමේ අයිතිය බදු කාලයේ අවසානයේ ගැනුම් කරුට ලැබේ නම් ඒ කියන්නේ අපේ කල්බදු කිවිසුම අවසානයේදී අපි වත්කමේ භාවිත අයිතිය කල්බදු ගැනුම් කරුට ලැබෙනවා නම් කොහොමද අපි සේවීම තීරණය කරන්නේ? වත්කමේ සාධාරණ අගය අඩු කිරීම අවශේෂාගය නැත්නම් සුන්බුන්නගය. වත්කමේ ජීව කාලයෙන් බෙදනවා. අපි අස්තමේන්තු කරන ඵලදායී ජීවිත කාලයෙන් බෙදනවා. එතකොට අපි සරල මාර්ග ක්‍රමය තමයි සේවීමට අපි එතන යොදාගෙන තියෙන්නේ. බලන්න අපිට යම් අවස්ථාවකදී සිද්ධ වුණොත් මේ දේපල අපි කල්බද්දට ගත්ත වත්කම ආපහු බාර දෙන්න කල්බදු විකුණුම් කරුවෙට. එතකොට අපි මේ වත්කම එතෙක් පාවිච්චි කරන කාලය තුල ෂෙයා කරන්න අපි ගණනය කරගන්නේ කොහොමද? එතනදී අපිට කරන්න බලන්න වත්කමේ අයිතිය බදු කාලයේ අවසානයේ ගැනුම් කරුට නොලැබේ නම් වත්කමේ සාධාරණ අගය ගන්නවා. අරන් අපි එකෙන් අර කලින් වගේම සුන්බුන් අගය අඩු කරනවා. දැන් අපි ගන්නේ වත්කමේ ජීව කාලය නෙමෙයි කල්බදු කිවිසුමේ කාලය. අපි බද්දට අරන් තිබුණේ කල්බදු ගෙවන්න තිබුණේ අවුරුදු 3 නම් 3කට 3ෙන් බෙදනවා. ඒතර වත්කමේ ජීව කාලය ගැන අවධානය යොමු කරන්නේ කල්බදු කාලය තමයි එතකොට ජීව කාලය විදිහට අපි සලකන්න ඕන. එතකොට ෂෙයා කරනකොට ඔන්න ඔය නිර්දේශයන් අපි අවධානය යොමු කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ භාවිතයට ඇති වත්කම් ෂෙයා ගිණුම්ගත කරනකොට අපි කලින් වගේම ෂෙයා ගිණුමක් පාවිච්චි කරනවා. සේවීම් ගිණුම හර කරලා සේවයෙන් කිරීමේ ගිණුම බැර කරනවා. දැන් අපි අවධානය යොමු කරමු භාවිතයට වත්කම් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්නට. දැන් මේ මූල්‍ය ප්‍රකාශන කියලා සලකන්නේ සමාගමක නම් ලාභ වෙනත් ස්ථීර්ණ ආදායම් ප්‍රකාශනය. ඒක ඔබ දන්නවා කල්බද්දට ගත්ත දේපලක අපි කල්බදු විකුණුම් කරුට කල්බදු පොලියක් ගෙවන්න ඕනේ. ණයට ගන්න හා සමානයි. ගෙවන්න තියෙන මුදලට පොලියක් අපි කල්බදු සමාගමට ගෙවන්න ඕනේ. එහෙමනම් අපි ගෙවන පොලිය අපි වාර්තා කරනකොට දික්සටහන ඔබට පැහැදිලි කරා කල්බදු පොලි ගිණුම හර කල්බදු විකුණුම් කරු නැත්නම් කල්බදු නැහිමි බැර කියලා. අන්නේ කල්බදු පොලි ගිණුමට හර වෙච්ච එක මූල්‍ය වියදමක් ලෙස සටහන් කරනවා. ඒ කියන්නේ අපේ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය වියදමක් බවට පත් වෙනවා. ඊළඟට මේ භාවිතයට ගත් වත්කම අපි ෂෙයා කරනවා නම් ඒ වාර්ෂික ෂෙයා ප්‍රමාණය අපි වත්කමේ මෙහෙයුම් වියදමක් වශයෙන් එක්ක බෙදා හැරීම් වියදමක් එහෙම නැත්නම් පරිපාලන වියදමක් විදියට ෂෙයා වීම ලාභයෙන් අඩු කරන්න ඕනේ. ඊළඟට දැන් මේ භාවිතයට ගත් වත්කම මෙවැනි දේපල පිළියෙත උපකරණට අයත් ඒවා අරන් තියෙනවා නම් අපි ඒක අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිළියෙල කරනකොට සාමාන්‍යයෙන් අපි පිළියෙල කරන දේපල පිළියෙත සටහනට ඇතුළත් කරන්නේ නැහැ. ඒ සඳහා අපි වෙනම භාවිතයට ඇති වත්කම් සම්බන්ධව වෙනම සටහනක් මගින් අනාවරණය කරනවා. බලන්න එතකොට අපි දක්වලා තියෙන ආකාරයට භාවිතයට ඇති වත්කම් අනිකුත් දේපල පිළියෙත වත්කම් වලින් වෙන්කොට පෙන්වුම් කළ යුතුය. එතකොට අපි ඒක සටහනක් මගින් අනාවරණය කරනකොට එවැනි භාවිතයට ගත්ත වත්කම් කල්පදු කිවිසුම් යටතේ ලබාගෙන තියෙන වත්කම් තියෙනවා නම් ඒවේ ආරම්භක ශේෂය අපි වෙනම පෙන්වනවා සටහනකින්. ඊළඟ එකෙන් අපි එදා දිනේ දක්වා සමුචිත ශේ අඩු කරලා ලැබෙන උදාහරණාගය අපි දේපල පිළියෙත උපකරණ කියන
මූලික තත්ත්ව ප්‍රකාශයේ සටහන් තියෙන ධාරණාගයට යටින් භාවිතයට ඇති වත්කම් කියලා වෙනම අනාවරණය කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනේ කල්බදු ණය හිමි ගිණුම. අපි දන්නවා කල්බදු කිවිසුමක් අවුරුදු 2-3ක් තියෙනවා නම් අපි අවුරුදු 5ක් අවුරුදු 4ක් වගේ පවතිනවා නම් අපිට සිද්ධ වෙනවා මේ කල්බදු ණය හිමි ගිණුම දිගු කාලීන ගිණුමක්. ගෙවන්න තියෙන ගාන වගකීමක්. ඔබ දන්නවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 1න් කියනවා ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනයේ සිට මාස 12ක් ඇතුළත ගෙවන්න තියෙනවා නම් යම් මුදලක් ඒක ජංගම වගකීම. මාස 12කට වඩා වැඩි කාලයක් තුළදී බේරුම් කරන්න තියෙනවා නම් ජංගම නොවන වගකීම් විදිහට වර්ග කිරීමක් ප්‍රමිත අංක 1 විස්තර වෙනවා. දැන් අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 1ට අනුව ඒ ජංගම හා ජංගම නොවන වගකීම් කොටස වෙන් කරගන්නේ කොහොමද කියන. දැන් මේ පැහැදිලි කිරීමත් එක්කම අපි බලමු ජංගම වගකීම තීරණය කරන්නේ කොහොමද. අපි කල්බදු ණය හිමියාගේ ගිණුමේ පවතින බැරශේෂයෙන් අපි කොටස් දෙකකට කඩා ගන්නවා. ජංගම වගකීම් කොච්චරද ජංගම නොවන වගකීම්. අපි පළමු අවධානය යොමු කරමු ජංගම වගකීම් කොටස කොහොමද තීරණය කරන්නේ. එතකොට අපි වාර්ෂිකව ගෙවිය යුතු වාරිකය තීරණය කරනවා. අපේ කල්බදු ගිවිසුමෙන් අනුව අපි කල්බදු විකුණුම්කරුට ගෙවන්න වෙන වාර්ෂික වාරිකය අපි සැලකිල්ලට අරන් ඒකෙන් අපි ඒ වාරිකය තුල ඊළඟ වර්ෂයේ අපි සැලකිල්ලට ගන්න වර්ෂයේ නෙමෙයි ඊළඟ වර්ෂයේ ගෙවිය යුතු කල්බදු පොලිය අනාගත වර්ෂයේ ගෙවිය යුතු කල්බදු පොලියේ වාරිකයෙන් අඩු කරනවා. අඩු කරාට පස්සේ ලැබෙන උත්තරය තමයි කල්බදු ණයවල ජංගම කොටස. ඒ කියන්නේ කල්බදු විකුණුම්කරුගේම නැත්නම් කල්බදු ණය හිමියාගේ ගිණුමෙන් අපි ගෙවන්න තියෙන මුදලින් අවුරුද්දක් තුල බේරුම් කරන්න ඕන එක තමයි කල්බදු ණයවල ජංගම කොටස කියලා කියන්නේ. එතකොට ඒක අපි මූලික තත්ත්ව ප්‍රකාශය හදනකොට ජංගම වගකීම් යටතේ පෙන්눔 කරනවා. දැන් අපිට පහසු ඉතිරි ටික හොයාගන්න. එතකොට කල්බදු ණය හිමි ගිණුමේ පවතින ශේෂය ජංගම කොටස අයින් කරාට පස්සේ ඉතුරු ටික ජංගම නොවන බවට පත් වෙනවා. එතකොට බලන්න අපි ඒක කොහොමද ගණනය කරන්නේ? කල්බදු ණය හිමියාගේ ශේෂය අරන් කල්බදු ණයවල ජංගම කොටස අපි කලින් ගත්ත උත්තරේම නැත්නම් ජංගම වගකීම් ප්‍රමාණය අඩු කරලා ඉතිරි මුදල අපි කල්බදු ණය හිමියෝ කියලා මූලික තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්නනවා. දැන් ඒකට ඔබට මතක තියාගන්න වෙනවා කල්බදු ණය හිමියාගේ ගිණුමේ ශේෂය අවුරුද්දක් අවසානයේ කොටස් දෙකකට වර්ග වෙනවා වගකීම කොටසක් යනවා ජංගම වගකීම් කොටසක් යනවා ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් වල අපි හොයාගන්න වටිනාකම තීරණය කරන්නේ කල්බදු වාරිකයෙන් ඊළඟ වර්ෂයේ ගෙවිය යුතු පොලිය අඩු කරලා ලැබෙන උත්තරේ. එතකොට ජංගම වගකීමේ ප්‍රමාණය ගණනය කරගත්තට පස්සේ මුළු වගකීම් වලින් ජංගම වගකීම් ටික අඩු කරාට පස්සේ අපිට එනවා ජංගම නොවන වගකීම් ප්‍රමාණය. දැන් එහෙමනම් මේ කියපු කාරණා ටික සැලකිල්ලට අරන් අපි අවධානය යොමු කරමු අපි පොඩි ගැටලුවක් විසඳන ආකාරයේ මේ කල්බදු සම්බන්ධයෙන්. බලන්න ක්‍රියාකාරකම් අභ්‍යාස 1 සීමිත මිගාර සමාගම සීමිත ජයකොඩි සමාගමෙන් භාණ්ඩ බෙදා හැරීම සඳහා 2019 4.1 කල්බදු ක්‍රමයට මෝටර රථයක් මිලට ගැනීම සඳහා වර්ෂ 4ක කල්බදු ගිවිසුමක් ඇති කරගෙන ඇත. දැන් එතකොට පැහැදිලි වර්ෂ 4ක් තුල ගෙවන තමයි මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ. කල්බදු කාලයේ අවසානයේ වත්කමේ අයිතිය මිගාර සමාගම සතු වේ. ඔබට කලින් පැහැදිලි කරපු ආකාරයට මේ වත්කමේ අයිතිය ගැනුම් සමාගමට හම්බ වෙනවා. ඒ කියන්නේ කල්බදු ගැනුම් කරුට ලැබෙනවා. අවුරුදු 4 ගෙවුවට පස්සේ වත්කම අපිට නෛතික අයිතිය ලැබෙනවා. කල්බදු ගිවිසුමට අදාළ විස්තර සපයා ඇත. මෝටර රථේ අත්පිට ගැනුම් මිල. එතකොට බලන්න කීයද? දහස් වලින් 4000යි. එතකොට පළවෙනිද අපිට මූලික ගෙවීමක් තියෙනවා 1300ක් ගෙවන්න ඕනේ. ඊළඟට අපි පළවෙනි අවුරුද්ද අවසානයේ කියන්නේ 20.3.31 න් ආරම්භ කර ගෙවිය යුතු වාර්ෂික වාරිකය 800යි. කල්බදු ආරම්භයේ ජයකොඩි සමාගමට ගෙවූ ඍජු වියදම්. එතකොට
අපි 200ක් ඍජු වියදම් ගෙවලා තියෙනවා කල්බදු නාය හිමියාට. එතකොට දැන් අපි බලමු වාරික තුල ඇතුළත් පොලිය. පළවෙනි වාරිකයේ පොලිය 280යි, දෙවෙනි වාරිකයේ 240යි, තුන්වෙනි වාරිකයේ 140යි, හතරවෙනි වාරිකයේ 70යි. එතකොට 20යි 3යි 31, 21යි 3යි 31, 22යි 3යි 31. ඔය කියන කාල හතර තුලදී අපිට ගෙවන්න වෙනවා මේ කල්බදු ගිවිසුම් ප්‍රකාරව. දැන් මෝටර රථයේ සුන්බුන් නගය රුපියල් 500යි. ඵලදායී ජීවිත කාලයේ වසර 7යි. එතකොට බලන්න දැන් අපි කොහොමද මේ ගානේ අපිට අදාළ දිච්චතහන් ටික පාවිච්චි කරලා කොහොමද අපිට වාර්තා කරන්න කියලා අපි අවධානය යොමු කරමු. අවශ්‍ය වන්නේ කල්බදු ගනුදෙනුව 20යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂයේ වාර්තා කිරීමට අවශ්‍ය ලෙජර් ගිණුම්. දැන් ඔබට පැහැදිලි අපිට අවශ්‍ය වන ගිණුම් ටික මොනවද? භාවිතයට ඇති වත්කම් ගිණුම් අපි මෝටර රථයේ දහස් වලින්. ඒතර අපි ඉස්සල්ලාම කල්බදු ගිවිසුමට අනුව ගෙවලා තියෙන මූලික ගෙවීම 2019 4යි කල්බදු ගිවිසුම අවස්ථාවේදී 1300ක් අපි ගෙවලා තියෙනවා. මොකක්ද අපේ දික්සටහන අපි කලින් පැහැදිලි කරා භාවිතයටගත් වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර කියලා. ඊළඟට අපිට ඍජු වියදමක් මේ වත්කම අත්පත් කරගන්නකොට ඒ වත්කම වෙනුවෙන් ඍජු වියදමක් අපිට දරන්න වුණා. ඒ කීයද? රුපියල් 200. ඒකෙත් අපි දික්සටහන පැහැදිලි කරා භාවිතයට ගත් වත්කම් ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙනවා. ඒතකොට භාවිත වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. එතකොට අපි වත්කමේ වටිනාකමට එකතු වෙනවා ඒ අදාළ මූලික ගෙවීමයි ඍජු වියදමයි කියන දෙකම. දැන් අපිට තව අපිට ගෙවන්න තියෙනවා කල්බදු වගකීම. එතකොට 2500ක්. ඒ 2500 තමයි කල්බදු ණය හිමියක් වශයෙන් අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපි ඒකේ දික්සටහන තමයි භාවිත වත්කම් ගිණුම හර කරලා කල්බදු ණය හිමි ගිණුම බැර වෙනවා 2500. දැන් ඒතකොට අපි ගත්ත වත්කමේ වටිනාකම ගත්තොත් 4000 අපිට සකස් වෙලා අවසන්. දැන් අපිට තියෙන්නේ කල්බදු ණය හිමියට මේ අවුරුද්දක් අවසානයේදී කල්බදු වාරිකයේ නියමිත පරිදි ගෙවීමක්, කල්බදු පොලිය වාර්තා කිරීමක් පමණයි. දැන් ඔබට දන්නවා පළවෙනි අවුරුද්ද අවසාන වෙන්නේ 2020 3යි 31. ඒතර කල්බදු පොලිය අපි වාර්තා කරනවා. අපිට ගානේ දීලා තියෙනවා 280ක්. එතකොට ඒක කල්බදු ණය හිමි ගිණුමට බැර වෙලා කල්බදු ණය හිමි ගිණුමට බැර කරලා කල්බදු පොලී ගිණුම හර කරන්න ඕනේ. එතකොට බලන්න කල්බදු පොලී කියලා අපි කල්බදු ණය හිමි ගිණුමට බැර වෙලා තියෙනවා. දැන් පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට 2020 3යි 31 වෙන්න ඕනේ. 2020 3යි 31 මුදලින් ගෙවනවා 800ක වාරිකය. අපි දන්නවා දික්සටහන ඒ මුදල් සමාගමේ යන නිසා මුදල් ගිණුම බැර වෙනවා. කල්බදු ණය හිමියක් කියන වගකීම් ගිණුමට හර වෙනවා. වගකීම අඩු වෙන නිසා. දැන් ඔන්න පළවෙනි අවුරුද්දේ කල්බදු පොලිය සටහන් කරා වාරිකය ගෙවුවා. දැන් දෙවෙනි අවුරුද්දට අපි කොච්චර තව ගෙවන්න තියනවද? ඒක තීරණය කරන්නේ කල්බදු ණය හිමි ගිණුම ශේෂ කරලා. ඔබ බලන්න බැර පැත්තේ 2500යි 280යි එකතු කරපුවම 2780යි. ඒක අපි හර පැත්තට අරන් ගිහිල්ලා අපි අවුරුද්ද අවසානයේ 20යි 3යි 31 දිනට තියෙනවා තව 1980ක් කල්බදු වගකීම් වශයෙන් ගෙවන්න. එතකොට ඒක හර පැත්තෙන් බැර පැත්තට උත්තරේ ලැබෙනවා කල්බදු ණය හිමියගේ වගකීම මුළු වගකීම. දැන් අපි බලමු එතකොට මේ කල්බදු ගනුදෙනුව කොහොමද 20යි 3යි 31 අවසන් වර්ෂයේ අපේ ආදායම් ප්‍රකාශයට බලපාන. ඒතකොට කල්බදු පොලී ගිණුම 280 හර වෙච්ච එක අපි අවුරුද්ද අවසානයේ ලාභ ගිණුමට මාරු වෙනවා 280ක් මූල්‍ය වියදම් යද්දී. දැන් මේ වත්කම අපිට ෂෙය කරන්න ඕනේ. එතකොට බලන්න වත්කමේ වාර්ෂික ෂෙය ගණනය කිරීම. එතකොට මෝටර රථයේ සුන්බුන් නගයේ දහස් වලින් රුපියල් ලක්ෂ 5යි එතන රුපියල් 500 කියලා වැඩිලා තියෙන්නේ. නමුත් දහස් වලින් 500යි. එවනම් ඵලදායී ජීවිත කාලය වසර 7යි.
දැන් අපිට තියෙනවා අපිට මේ වත්කමේ පිරිවැයෙන් අර කියපු සුන්බුන්නගේ දහස් වලින් අපි 500 අඩු කරනවා. එතකොට 4000න් 500ක් අඩු කරනවා. අපේ වත්කමේ අයිතිය අපිට ලැබෙන නිසා අපිට හැකියාව තියෙනවා වත්කමේ ඵලදායී ජීවිත කාලයෙන් මේක බෙදන්න. එතකොට 4000න් 500ක් අඩු වුණාම 3500යි. ඒක 7න් බෙදුනාම වාර්ෂිකසය 500යි. දැන් ඊට වාර්ෂිකසය අපි සාමාන්‍ය විදිහටම මෝටර රථ සය ගිණුම හර කරලා සේවෙන් කිරීමේ ගිණුම බැර වෙනවා. ඒතර මෝටර රථ සය ගිණුමට 3.31 සේවෙන් කිරීම කියලා 500ක් අපි හර කරලා තියෙනවා. ඒක තමයි අවුරුද්දේ වියදම. අපි ඒක ලාභ ගිණුමට 500ක් වියදමක් වශයෙන් හර කරන්න ඕන. එහෙනම් අපි බලමු අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ ආදායම් ප්‍රකාශයට. බලන්න ඔබගේ මෝටර රථ සය වෙන් කිරීමට අර සය වාර්තා වුණා. සය ගිණුම හර කරපු එක සය වෙන් කිරීම බැර වුණා. ඊළඟට අපි සය වෙන් කිරීමේ ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. ඒක හර පැත්තෙන් බැර පැත්තට ශේෂය 500 අරන් ගියා අපි. දැන් බලන්න සටහන අපි ආදායම් සමාගමේ බදු පෙර ලාභය හොයනකොට අපි අර සටහන අංක 3 යටතේ අපි දක්වන්නේ බදු පෙර ලාභය හොයනකොට පහත වියදම් කල්බදු පොලිය 280යි. මෝටර රථ සය 500යි. ඒක අනාවරණය කිරීමක් පමණයි. ඔබට මතක ඇති අවසාන ගිණුම් හදනකොට අපි අනාවරණය කරන්න ඕන වියදම් ලැයිස්තුවේ. අපි ඒක අනාවරණය කළ යුතු වටිනාකමක් බවට පත් වෙනවා. දැන් ආදායම් ප්‍රකාශ වල හෙළිදරව් කිරීම. ආදායම් ප්‍රකාශයේ කල්බදු පොලිය මූල්‍ය වියදමක්. අර වියදම් විශ්ලේෂණ වගුවේ. මෝටර රථ සය බෙදා හැරීමේ වියදමක් විදිහට අපි වාර්තා කරා. අපිට අවධානය යොමු කරන්න ඕන වැදගත් කාරණය තමයි මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කල්බදු කිවිසුම කොහොමද වාර්තා වෙන්නේ. ඒතර 20.3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්දෘතේ ජංගම නොවන වත්කම්. දැන් භාවිතයටගත් වත්කමේ ධාර නගයේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්න ඕන. භාවිතයටගත් වත්කම් කියලා 3500. ඊළඟට අපි ජංගම නොවන වගකීම 1390යි ජංගම වගකීම 590යි. අපි කලින් විස්තර කරපු ආකාරයට කල්බදු නාහිමියගේ ගිණුමේ තියෙන 1980 අපි වර්ග කරන්න ඕන. ඒ වර්ග කිරීම අපි කරේ ජංගම කොටස කොහොමද හොයාගන්නේ කියලා මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. දැන් අපි ගානට යටින් අපිට දාලා තියෙන පෙර වැඩවලින් අපිට මේක පෙන්වන්න පුළුවන්. බලන්න භාවිතයටගත් වත්කම් ෂෙයවීම මෝටර රථයේ වටිනාකම සාධාරණගේ 4000යි. සමුච්චිතසය 500යි. එතකොට අඩු කරපුවාම 3500යි. ජංග වර්කීම් කොටස කොහොමද හොයාගත්තේ? කල්බදු වාරිකේ හැම අවුරුද්දෙම 800 නිසා කල්බදු වාරිකේ ගත්තා. එතකොට අපේ කල්බදු ජංග වර්කීම් කොටස අපි හොයාගන්න කල්බදු වාරිකේ 800යි. 2021 3.31 දිනට පොලිය ඊළඟ අවුරුද්දේ පොලිය අපි 20.3.31ට නෙමෙයි පොලිය ගන්න 21.3.31ට පොලිය 210 අපි අඩු කරනවා කල්බදු වාරිකයෙන්. එතකොට 590යි ජංග වර්කීම් ප්‍රමාණය. දැන් ජංගම නොවන වර්කීම් ප්‍රමාණය අපි ගණනය කරගත්තේ කොහොමද? මුල් වර්කීම් 1980යි. අන්න ජංගම කොටස 590 අඩු කරාම අපිට උත්තරේ 1390යි. ඒක අපි දානවා ජංගම නොවන වගකීම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපට දැන් පැහැදිලි කල්බදු ගැලපීමක් අපේ සමාගම් අවසාන ගිණුමට ආවොත් අපිට ඒවා කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ. අපේ ආදායම් ප්‍රකාශනයට යනවා කල්බදු පොලිය මූල්‍ය වියදමක් වශයෙන්. ඒ වගේම කල්බද්දට අදාළ දේපල භාවිතයටගත් වත්කම අදාළ ෂෙය ටික අපි මෙහෙයුම් වියදමක් වශයෙන් යනවා. පරිපාලන වියදමක් වෙන්න පුළුවන්, බෙදා හැරීම වියදමක් වෙන්න පුළුවන්. ඒ භාවිතයටගත් වත්කම කුමන කාරණයකට පාවිච්චි කරනවද කියන தත්ත්වය මත අපි ෂෙය ප්‍රමාණය අදාළ වියදමට අනුගත කරන්න ඕනේ. ඊළඟට අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි භාවිතයටගත් වත්කම් කියලා වෙනම අනාවරණය කරන්න ඕන සටහනකින්. එතකොට අපි කරන්නේ වත්කමේ සාධාරණ අගේ අරන් සමුච්චිත ෂෙය ටික අඩු කරලා දානවා. එතකොට මේකේ නම් සමුච්චිත ෂෙය කියන්නේ අපිට එක අවුරුද්දයි ෂෙය වුණේ 500යි. ඒක ෂෙය කරනකොටත් ඔබ බලන්න
දේපල පිළියෙත කල්බා භාවිතයට ගත් වත්කම අපිට ලැබෙනවද කිවිසුම අවසානයේ? ලැබෙනවා නම් ඵලදායී ජීවිත කාලයෙන් බෙදන්න, ලැබෙන්නේ නැත්නම් කිවිසුමේ තියෙන කාලයෙන් වත්කමේ ශ්‍රේය තීරණය කරනකොට ඵලදායී ජීවිත කාලය විදිහට සලකන්න වෙනවා. ඊළඟ කාරණය තමයි අපි අවධානය ලක් කළ යුතු කාරණය තමයි කල්පතු ණය හිමියාගේ ගිණුමේ පවතින ශේෂය. ඒක අපිට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව වෙන් කරගන්න වෙනවා ජංගම හා ජංගම නොවන විදියට. ඒතර ජංගම වගකීම් කොටස තීරණය කරන්නේ කල්පතු වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරාට පස්සේ ලැබෙන උත්තරේ. ඒක තමයි ජංගම වගකීම. ඊළඟ ජංගම නොවන වගකීම් හොයාගන්න මුළු වගකීමෙන් ජංගම වගකීම අඩු කරනවා. දැන් ඔබට ඉතා පැහැදිලි මේ වගේ ගැළපීමක් ආවොත් අපිට මේ කියන කාරණාවට තමයි ලකුණු හිමි වෙන්නේ. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගෙන ඒ ගැළපීමට මුහුණ දෙන්න වෙනවා. ක්‍රියාකාරකම් දෙක අභ්‍යාසය කෙරෙහි අවධානය යොමු කරමු. බලන්න 2019 4.1 සීමිත හේමාල් සමාගම සීමිත සෙන්ට්‍රල් සමාගමෙන් කල්පතු ක්‍රමයේ යටතේ යන්ත්‍රයක් ලබාගෙන ඇත. කල්පතු කාලයේ වසර 4ක් වන අතර කල්පතු කාලයේ අවසානයේ වත්කම ආපසු බාර දිය යුතුය. දැන් එනම් සුවිශේෂයි අපිට කල්පත්තේ දේපල අයිතිය වාරික ගෙව්වට පස්සේ ලැබෙන්නේ නැහැ. නැවතත් අපි බාර දෙන්න ඕනේ අපේ කල්පතු විකුණුම් කරුවෙත. කල්පතු ගිවිසුම සම්බන්ධයෙන් පහත තොරතුරු දී ඇත. මූලික ගෙවීම රුපියල් 80000යි. යන්ත්‍රයේ ප්‍රවාහනය සහ සවිකිරීම සඳහා රුපියල් 16200යි. 3.31කට ගෙවිය යුතු වාර්ෂික වාරිකය ලක්ෂයයි. කල්පතු ගිවිසුමට අනුව ගම්ම්‍ය පොලී අනුපාතය 12යි. ගම්ම්‍ය පොලී අනුපාතය කියන්නේ අපි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු මුදලට පොලී ගණන් බලන විදියට පොලිය හදන එක. එතකොට ගම්ම්‍ය පොලිය අවුරුද්දකට 12ලු. එම පොලී අනුපාතයේ යටතේ රුපියලක වර්තමාන අගය පහත පරිදි වේ. දැන් අපිට සුවිශේෂී ගැටලුවක්. වර්තමාන අගය අපි ඉස්සෙල්ලා ගාන පැහැදිලි කරමු. වර්ෂය 1 රුපියලේ වර්තමාන අගය 0.893යි. දෙවෙනි අවුරුද්දේ 0.797යි. තුන්වෙනි අවුරුද්දේ 0.712යි. හතරවෙනි අවුරුද්දේ 0.636යි. වත්කමේ ඵලදායී ජීවිත කාලයේ වසර 6ක් වන අතර සුන්බුන් අගය ලක්ෂයකි. අවශ්‍ය වන්නේ බලන්න 2019 4.1 දිනට යන්ත්‍රයේ සාධාරණ අගය. මොකද්ද මේ ඊළඟට අහනවා 2019 4.1ට කල්පතු වගකීම 20.3.31 දිනෙන් සෙන්ට්‍රල් සමාගමෙහි ලෙජර් ගිණුම් 20.3.31 දිනට මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කිරීම මුදල් ප්‍රවාහය හැර. දැන් අපි බලමු මේකේ අවධානය යොමු කරලා ඉස්සල්ලාම යන්ත්‍රයේ සාධාරණ අගය කොහොමද කියන එක. මොකද්ද මේ සාධාරණ අගය කියන්නේ? වත්කමක භාවිතයට ගත්තාම ඒ සඳහා ගෙවන මූලික ගෙවීමක්. ඒ වගේම ඒකට කරලා තියෙන ඍජු වියදමක්. අපි ගෙවන වාරිකවල අනාගතයේ ගෙවන වාරිකවල වර්තමාන අගයක් කියන ටිකේ එකතුව. එතකොට මුදලක වර්තමාන අගය කියන්නේ මොකද්ද? අපි අනාගතයේ යම්කිසි මුදලක් ගෙවන අවස්ථාවේදී ඒ ගෙවන මුදල අද ගෙවුවොත් අපි ඒකට ගෙවන්න සිදුවෙන වටිනාකම. මේකට අපි කියනවා මුදලක වර්තමාන අගය කියලා. මේ සම්බන්ධව ඔබට අපේ විෂය නිර්දේශයේ 16 වෙනි පාඩමේදී හොඳින් විස්තර වෙනවා. එතකන් අපි මේක සාමාන්‍යයෙන් මේ ගැටලුවට අදාළ ප්‍රමාණය පමණක් අවධානය යොමු කරමු. මුදලක තියෙනවා වටිනාකම් දෙකක්. එකක් වර්තමාන අගය, අනිත් එක අනාගත අගය. දැන් මෙතන අපි සැලකිල්ලට ගන්නේ වර්තමාන අගය. මේක අපිට ගණනය කරගන්න පුළුවන් වර්තමාන වගය සංයුක්ත වටිනාකම් සාධක වගු මගින්. අපි දැන් එතෙක් දුරට යන්නේ නැතුව අපි මේ ගැටලුවට අදාළ වර්තමාන අගය ගන්න ආකාරය පැහැදිලි කරමු. දැන් ඔබට සංයුක්ත වටිනාකම් සාධක වගුවෙන් දීලා තියෙනවා රුපියලක් අනාගතයේ ගෙවුවොත් අවුරුද්දක් තුල ගෙවුවොත් ගෙවන මුදල අනාගතයේ ගෙවන මුදලේ අද වටිනාකම කීයද කියලා ගණනය කරන ආකාරය. බලන්න පළවෙනි වර්ෂය
අපිට ඒකේ දීලා තියෙන සංඛ්‍යා දත්ත අනුව රුපියලක වටිනා 0.893යි. ඒ කියන්නේ අපි තව අවුරුද්දකින් ලක්ෂයක් ගෙවන මුදලේ අද වටිනාකම හොයන්න නම් අපි 0.893 වැඩි වෙන්න ඕන ලක්ෂයෙන්. එතකොට අපිට උත්තරේ එනවා 89300ක්. ඒක අද ගෙවුවොත් අනාගතයේ තව අවුරුද්දකින් ගෙවන ලක්ෂය අද ගෙවුවොත් අපිට ගෙවන්න වෙන්නේ 89300යි. ඊළඟ දෙවැනි අවුරුද්දෙත් අපිට වාරික 4කින් මේක නිදහස් කරන්න ඕනේ. ඒතර දෙවැනි අවුරුද්දේ වාරිකයත් ලක්ෂයයි. හැබැයි මේ ලක්ෂය අවුරුදු දෙකකින් ගෙවන වාරිකය අද ගෙවුවොත් අපිට ගෙවන්න වෙන්නේ බලන්න ඒක හොයා ගන්නත් පුළුවන් 0.797 වැඩි කරනවා ලක්ෂයෙන්. ඒතර 79700යි. ඊළඟ තුන්වෙනි වාරිකයේ අද වටිනාකම. ඒකත් අර පෙරසේම 0.712 වැඩි කරනවා ලක්ෂයෙන්. එතකොට 71200යි. හතරවෙනි බලන්න 0.636 වැඩි කරනවා ලක්ෂයෙන් 63600යි. එතකොට මේ අවුරුදු 4 තුල ගෙවන මුදල් වල අද වටිනාකම හොයන්න නම් ওই විදියට වර්තමාන අගය ගන්න ඕන. එතකොට දැන් අපි මේ වාරික 4 තියෙන මුදල එක වර්තමාන අගය එකතුව ගත්තොත් 3,03,800ක් එනවා. එතකොට බලන්න අපි වත්කමේ සාධාරණ අගය හොයනකොට අපි අද ගෙවලා තියෙන මූලික ගෙවීම, අද ගෙවලා තියෙන ඍජු වියදම වශයෙන් ප්‍රවාහන වියදම, අර වාරිකවල එකතුව, එතකොට බලන්න වාරිකවල වර්තමාන අගය එකතුව 3,03,800. ඔය හතරම එකතු වුණාම පස්සේ ඔය කාරණා තුනම එකතු වුණාට පස්සේ අපිට එනවා රුපියල් ලක්ෂ 4ක්. එහෙනම් ඒක තමයි අපි ගත්ත භාවිතයට ගත් වත්කමේ සාධාරණ අගය බවට පත් වෙන්නේ. එහෙමනම් දැන් අපි අවධානය යොමු කරමු අපේ පළවෙනි උත්තරේට අපි පිළිතුර ලබා ගත්තා. ඒතර දෙවෙනි උත්තරෙන් අහන්නේ අපිට 2019 4යි 1 දිනට කල්බදු වගකීම. දැන් අපි ඍජු ගෙවීමත් ගෙවලා ඉවරයි, මූලික ගෙවීමත් කරා. දැන් අපිට තියෙන ඉතුරු ගාන තමයි ওই වාරික 4 ගෙවන්න තියෙන ගාන. ඒක තමයි කල්බදු හිමියාට අපි වගකීම් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ 3,03,800. ඒතර 2019 4යි 1 දිනට කල්බදු වගකීම 3,03,800 තමයි කල්බදු හිමියාට ගෙවිය යුතු වගකීම් බවට පත් වෙන්නේ. ඊළඟට අපෙන් අහලා තියෙන මේක 20.3.31ට අදාළ ලෙජර් ගිණුම්නේ. එතකොට අපිට අවශ්‍ය වෙනවා ගිණුම් භාවිතයට ගත් වත්කම් යන්ත්‍ර ගිණුම. බලන්න එතකොට අපි ඉස්සල්ලාම මූලික ගෙවීම 80000 මුදල් ගිණුම බැර වෙලා භාවිතයට ගත් වත්කම් හර වුණා. ඊළඟ ඍජු වියදම ප්‍රවාහන වියදම 16,200 මුදල් ගිණුම බැර භාවිතයට ගත් වත්කම් ගිණුම හර. අපි අර වාරික 4 වර්තමාන අගය අපි ගණනය කරගත් ආකාරය 3,03,800. බලන්න ඒක අපි භාවිතයට ගත් වත්කම් ගිණුම හර කරලා අපි කල්බදු ණය හිමි ගිණුමට බැර වුණා. ඒක තමයි කල්බදු ණය හිමියාට ගෙවන්න වන මූලික වගකීම් බවට පත් වෙන්නේ. දැන් අපිට බලන්න අපිට කල්බදු ණය හිමියයි ගිණුමේ ශේෂය අපි 3,03,800යි. එතකොට 3,03,800න් 3.31 අපි කල්බදු පොලිය වාර්තා කරනවා. කල්බදු පොලිය 36,456යි. එතකොට ගම්ම්‍ය පොලිය අනුපාතය 12%යි. එතකොට 12% අර්ථයේ පොලිය හැදුවට පස්සේ ලැබෙන උත්තරේ තමයි ඔය අපි කල්බදු පොලිය කියලා අපි සටහන් කරගෙන තියෙන්නේ 36,456. එතකොට ඒ 12% පොලිය කල්බදු හිමියාට ගෙවිය යුතු වන පොලිය. අපි ඉන් අනතුරු අපි කල්බදු වාරිකයේ ගෙවනවා. කල්බදු වාරිකයේ පළවෙනි වාරිකයේ 3.31 දිනට ලක්ෂයක් අපි ගෙවන්න ඕනේ. ඔන්න මුදල් ගිණුම බැර වෙලා කල්බදු ණය හිමියා හර වුණා. දැන් අපිට එතකොට ඊළඟ අවුරුද්දට කල්බදු වගකීම වෙනවා 2,40,256ක්. අපි කල්බදු ණය හිමි ගිණුම තුලනය කරොත් බැර පැත්තේ ශේෂ එකතුව 3,40,256. ඒක අපි හර පැත්තට අරන් ගියා
අපිට එතකොට හර පැත්තේ තියෙනවා මුදලින් ගියපු ලක්ෂයක වාරිකය. දැන් එතකොට 2,256ක් අපි ඉදිරියට අරයි යනවා. දැන් අපිට ඔය 2,256ට බලන්න අපි කල්බදු පොලිය ඊළඟ අවුරුද්දේ පොලියත් අපිට අවශ්‍ය වෙනවා. මොකද හේතුව අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අර ජංගම හා ජංගම නොවන විදියට වගකීම් වෙන් කරගන්න. ඒතර මම පැහැදිලි කරලා තියෙනවා පළවෙනි අවුරුද්දේ පොලියත් ගණනය කරගත් ආකාරය. 3,03,800 112 තමයි 36,456 ආවිල්ලා තියෙන්නේ. ඒක අපි වාර්තා කරලා ඉවරයි. දැන් අපි යමු වාර්ෂික සය මේ අවුරුද්දේ ගණනය කරන්න. වාර්ෂික සය ගණනය කරනකොට ඔබ අවධානයට ලක් කළ යුතු කාරණයක් තමයි කල්බදුටගත් වත්කම එහෙම නැත්නම් භාවිතයටගත් වත්කම අපිට ලැබෙනවද නැද්ද කියන කාරණේ. ගිවිසුමට අනුව අපිට කියනවා මේ වත්කම අපිට ආපසු බාර දෙන්න ඕනේ කියලා. එහෙමනම් අපිට වත්කමේ ඵලදායි ජීවිත කාලයෙන් නෙමෙයි බෙදන්නේ ගිවිසුමේ කාලයෙන්. ඒකට ලක්ෂ 4න් සුන්බුන්නගේ ලක්ෂය අඩු කළා වත්කමේ ගිවිසුමේ කාලයේ වර්ෂ 4 නිසා 4න් බෙදනවා. එතකොට අපි අවුරුද්දකට සය වෙනවා. සය කළ හැකි යගේ ලක්ෂ 3යි 4න් බෙදුවාම 75000යි. දැන් අපි එතකොට සය හඳුනාගත්තා. බලන්න කල්බදු පොලිය. එතකොට කල්බදු පොලිය අපි පළවෙනි අවුරුද්දේ 36456 අපේ ආදායම් ප්‍රකාශයේ වියදමක් වශයෙන් ලියවෙන්න ඕනේ. එතකොට ආදායම් ප්‍රකාශයේ අපි කල්බදු පොලිය කියලා මූල්‍ය වියදමක් විදිහට අපි විස්තර කරනවා. යාන්ත්‍රසය අපි පරිපාලන වියදමක් වශයෙන් සටහන් කරගන්න පුළුවන්. එක්ක බෙදා හැරීම් වියදමක් වශයෙන් හෝ පරිපාලන වියදමක් විදිහට වර්ග කරාට ගැටලුවක් නැහැ. ඊළඟ බලන්න බදු පෙර ලාභය හොයනකොට සටහනටත් අපි අර කලින් වගේම කල්බදු පොලියයි යාන්ත්‍රසයයි අනාවරණය කරනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්දෘතයේ භාවිතයට ඇති වත්කම්. එතකොට ඒකේ ධාරණාගේ දැන් 325යි. මොකද සය ටික අපි අර සටහනෙන් අනාවරණය කරලා තිනවා යාන්ත්‍රයේ වටිනාකම අපේ සාධාරණාගේ ලක්ෂ 4යි. සමුච්චිත සේ වශයෙන් අපිට අඩු කරන්න තියෙන වාර්ෂික සේ 75000 විතරයි. එහෙම අඩු කරාට පස්සේන වටිනාකම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ භාවිත අයිති ඇති වත්කම් කියලා අපි පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීම් පැත්ත ගත්තොත් වගකීම අපි කොටස් දෙකකට බෙදනවානේ ජංගම නොවන කියලා. ඒතර ජංගම කොටස හොයාගන්න ඔබට පැහැදිලි කරා ජංගම කොටස හොයාගන්නේ කල්බදු වාරිකයෙන් අපි ඊළඟ වර්ෂයේ පොලිය අඩු කරනවා. එතකොට අපි ජංගම වගකීම වෙලා තියෙන්නේ කල්බදු වාරිකයේ ලක්ෂයයි. ඊළඟ වර්ෂයේ කල්බදු පොලිය අපි ගණනය කරගත්තේ කොහොමද? ඊළඟ වර්ෂය සඳහා කල්බදු පොලිය 28831 අපි අඩු කරනවා කල්බදු වාරිකයෙන්. එතකොට අපිට උත්තරේ එනවා 71169. ඒක තමයි අපේ ජංගම කොටස. එතකොට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමත් අනාවරණය කරන්න ඕනේ කල්බදු ණය හිමියෝ කියලා 71169. ඊළඟ ජංගම නොවන වගකීම අපි කලින් අනාවරණය කරපු ආකාරයටම මුළු වගකීම ගත්තොත් 2,40,256න් අපි අර ජංගම වගකීම් ප්‍රමාණය 71169 අඩු කරනවා. එතකොට 1,69,870ක් වෙනවා ජංගම නොවන වගකීම. දැන් එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අපිට පැහැදිලි ජංගම වගකීම 71169යි ජංගම නොවන වගකීම 1,69,870යි. එතකොට අපි දේපල භාවිතයටගත් වත්කමක් සම්බන්ධව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අනාවරණය කරන ආකාරය වත්කමක් විදියට අපි භාවිතයට ඇති වත්කම් වල සාධාරණාගේ පෙන්නනවා සටහනකින් අනාවරණය කරලා ඊළඟට අපි වගකීමක් වශයෙන් ජංගම හා ජංගම නොවන විදියට පෙන්නනවා. එතකොට අපි ආදායම් ප්‍රකාශයේ කල්බදු පොලිය සහ කල්බදු දේපලෙහි වාර්ෂික සය අපි අනාවරණය කරනවා වියදමක් වශයෙන්. දැන් ඔබට පැහැදිලි අපි මේ ක්‍රියාකාරකම් දෙකෙන් එකට එකක් වෙනවා. අපිට කල්බදු වත්කමේ සාධාරණ අගය භාවිතයටගත් වත්කම් වල සාධාරණ අගය දුන්නේ නැත්නම් අපි ඒ දුන්නේ නැති නිසා අපි අර වාරිකවල වර්තමාන අගය ගත්තා. ඒතර වර්තමාන අගය ගන්නවා කියන්නේ
අපි ඔකට කියන්නේ මුදල් වට්ටම් කිරීම කියලා. මේ සම්බන්ධව ඔබට විශේෂ දැනුම අපේ විෂය නිර්දේශයේ අවසාන පාඩමේදී හොඳින් තහවුරු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් එතෙක් අපි මේ ගැටලුවට අදාළ න්‍යායාත්මක කොටස් SLF RS 16 කල්බදු ගිණුම් තැබීම සම්බන්ධව පැහැදිලි කිරීම අපි මං හිතනවා ඔබට ඉතාම නිවැරදිව අවබෝධ වෙන්න ඇතැයි. නිසා මේ පැවරුම් දෙක ඔබ කරලා ඔබගේ දැනුම තවත් තහවුරු කරගෙන විභාගයට දීලා තියෙන ගැටලු ටික ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔබට පුළුවන් මේක නිවැරදිව අවබෝධ කරගන්න. එහෙනම් අදට අපි මේ කල්පතු දේපල සම්බන්ධව ප්‍රමිතියේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු.